අපි විදිහටම අපේ තාලෙම ඉන්න නමුත් අපිට වඩා එහා දැවැන්ත අත්දැකීම් රාශියක් තියෙන රංජිත් ලෝව මහත්මයෙක් එකතු වෙලා හරි මේ සංචාරක ශ්‍රේෂ්ඨයේ තියෙන අත්දැකීම් සම්බන්ධව 1974 තමයි පළවෙනි වතාවට ට්‍රැවල් කරන්න පටන් ගත්තේ. ඒ ඉන්දියාවට ගියේ. ඒකල දැන් ගානත් එක්ක බලනකොට රුපියල් 155යි. ඒකම ගුවන් යාන ගැන කතා කරන්න බලාපොරොත්තුවක් තිබුණේ. අයබෝන් සුබ දවසක් අපි එකතු වෙනවා travel with රංජිත් වැඩසටහනත් එක්ක අපි හැමදාම බලාපොරොත්තු වෙන ඔබට මේ වගේ අති විශේෂ වීඩියෝ එකක් අරන් එන්න travel with රංජිත් එක්ක දැන් ඔබ දකිනවා අපිත් එක්ක ඉන්නේ කවුද කියලා රංජිත් ලෝව මහත්මයා ඉන්නේ හැබැයි අපි කතා කරන්නේ වෙනස්ම කාරණාවක් සම්බන්ධව අද වෙනකොට ලංකාවේ ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙන මේ ඩොලර් එකේ ප්‍රශ්නේ ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගය වෙනස් වීම. ඉතින් අපි දන්නවා අපිට මේ වෙනකොට ආර්ථික විශේෂඥයින් එතකොට බැංකු පරිපාලනයේ ඉහළම ඉන්න පිරිස් ආචාර්ය මහාචාර්යවරු කියන දේ අපිට විශ්වාස කරන්න අමාරුයි මේ දවස්වල. මොකද ඔවුන්ගේ ප්‍රකාශවල යම්කිසි දේශපාලන පාට ගෑවිලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා සංචාරක ශ්‍රේෂ්ඨයේ දැවැන්ත පුද්ගලයෙක් ඔහු ලෝකේ රටවල් බර ගානකට ගිහින් තියෙන විවිධ රටවල අත්දැකීම් ලබාගෙන තියෙන. එතකොට ඒ නිසා මම හිතනවා මේ ඩොලර් එකේ වෙනස සම්බන්ධව කතා කරන්න හොඳම පුද්ගලයා රංජිත් ලෝව මහත්මයා කියලා. ඒ නිසා තමයි travel with රංජිත් එක්ක අපි විශාල ලොකු දුර ගමනක් යන්නේ අපේ දැනුම සහ අවබෝධය දියුණු කරගන්න විශේෂයෙන්ම අපි විදිහටම අපේ තාලෙම ඉන්න නමුත් අපිට වඩා එහා දැවැන්ත අත්දැකීම් රාශියක් තියෙන රංජිත් ලෝව මහත්මයෙක් එකතු වෙලා ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. රංජිත් මහත්තයා අපි ඩොලර් එකේ ප්‍රශ්නට යන්න කලින් කතා කරමු ඔබතුමාගේ මේ සංචාරක ශ්‍රේෂ්ඨයේ තියෙන අත්දැකීම් සම්බන්ධව. ඇත්තටම මම 1974 තමයි පළවෙනි වතාවට ට්‍රැවල් කරන්න පටන් ගත්තේ. ඒ ඉන්දියාවට ගියේ. එතකොට ගොඩක් අය ගුවන් ගමන් අඩුයි. ගුවනින් ඉන්දියාවට යනවා අඩුයි. තලේමන්නාරමට ගිහිල්ලා අපි පටන් ගන්නේ කොළඹ කොටුවෙන් ට්‍රේන් එකේ නගිනවා. එතනින් තලේමන්නාරමට යනවා. තලේමන්නාරමට ගිහිල්ලා එතනින් රාමේශ්වරම් දක්වා නැවෙන් ගිහිල්ලා එතන ඉඳලා ආපහු ඇතරම shopping වලට ගොඩක් වෙලාවට යන අය චෙන්නයි වලට යන්නේ. එතනින් චෙන්නයි වලට යනවා. සමහර කොටසත් ත්‍රිචි වලට යනවා. ඒ වගේ තමයි ගමන තිබුණේ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ දවස්වල දැන් ගානත් එක්ක බලනකොට රුපියල් 155යි අපිට යන්න එන්න ටිකට් එක කොළඹ කොටුවේ සිට චෙන්නයි නගරය දක්වාම ගිහිල්ලා ආපහු වෙන්න රුපියල් 155යි 74 වකවානුවේ. හරි අපි දැන් යමු ඩොලර් එකේ කතන්දරයට. තව ඔබතුමාගේ සංචාරක ශීර්ෂ සම්බන්ධ විශාල අත්දැකීම් දෙන එක එක රටවල කතන්දරات එක්ක නමුත් අපි බලාපොරොත්තු වෙන වැඩසටහන දිගින් දිගටම ගෙනියන අපි එතකොට ඒ දේවල් අපි පියවරෙන් පියවර මේකට එකතු කරගමු. අද වෙනකොට ඩොලර් එකේ අගයට සමාන වෙනවා කීරි සම්බ කිලෝ එකක්. මං හිතන්නේ මං හරි ඊටත් එහා යනවා සමහර වෙලාවට. එතකොට මට කියන රංජිත් මහත්මයා ඔබතුමා දැවැන්ත අත්දැකීමක් තියෙන එක එක රටවලට ගිහිල්ලා. එතකොට ඔබතුමාගේ යම්කිසි චිත්‍රයක් ඇඳලා ඇති හිතේ මනසේ 1974 ඉඳන් මේ වෙනකන් ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගය වෙනස් වෙච්ච ආකාරය. ඔව් ඇත්තරම මට හොඳටම මතකයි ලංකාවේ රුපියල 1974 ඉන්දියාවේ රුපියලට වඩා බලවත්. ඒ කියන්නේ බලවත්. ඇත්තටම වර්තමාන තත්ත්වය ගත්තාම දැන් මම හිතන්නේ මේ දවස්වල 2.60ක් 2.70 ඒ ආසන්නයට යනවා ඉන්දියන් රුපියලක්. නමුත් ඒ දවස්වල 80ක වගේ වැලියු එකක් තමයි තිබුණේ ලංකා සල්ලි වලින් බලපුවම ඉන්දියන් රුපියලක්. ඒ කියන්නේ හේතුව තමයි ඒ වෙලාවේ ලංකාවෙත් ඩොලර් එක පැත්ත ගොඩක් මං හිතනවා ස්ට්‍රෝන් කියලා. 1974 ඇත්තරම ඩොලර් එක මගේ මතකයේ හැටියට 74 වගේ තිබුණේ 6.65ක් වගේ මේ දත්වලින් මම අරගත්ත එකක් 6.65ක් වගේ. එතකොට රුපියල් 8කට ආසන්න ගාණක් ඉන්දියාවේ ගෙවුවා ඩොලර් එකට. එතකොට වර්තමාන තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. වර්තමාන තත්ත්වය. දැන් වර්තමානයේ එන්න කලින් අපි ගියොත් එහෙම දැන් ඔබතුමා සඳහන් කරා 1974 වගේ 6.65ක් වගේ ප්‍රමාණයක් තමයි තිබ්බේ. අපි කතා කරොත් ඔය 80ට 89 කාල වගේ මොන වගේ මම ඇත්තටම දැන් ඔය ඉන්දියාව ගැන මුලින්ම කතා කරේ මං ගියේ රටක් නිසා මං 81 තමයි මම සිංගප්පූරු වලට ගියේ. සිංගප්පූරු වලට යනකොට එතකොට ලංකාවේ 81 වෙනකොට ඩොලර් එකේ වටිනාකම ඇවිල්ලා රුපියල් 19.25ක වගේ ගාණක්. එතකොට හැබැයි ඒ වෙනකොට අපිට ඉන්දියන් රුපියලත් පොඩ්ඩක් මේ පොඩ ළඟට ඇවිල්ලා
එතකොට දැන් ඉන්දියානු රුපියලත් පොඩක් මේ වටිනාකම ඉහළට ගිහිල්ලා. ඒ කියන්නේ ඒකේ ප්‍රධානම වශයෙන් බැලුවොත් ලංකාවේ රුපියලයේ පල්ලහැට වැටලා කියන එක තමයි එතන දකින්නේ අපි. ඒ කියන්නේ ඉන්දියාවේ රුපියල වඩා බලවත් වීම අඩුයි ලංකාවේ රුපියලේ. කියන්නේ දැන් ඔව් 780කට තිබිච්ච එක ඉන්දියන් රුපියලක් ගන්න අපි ඒ වෙනකොට රුපියල් 2 දක්වා ඒ ආසන්නයට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම 19යි කියලා කියද්දී අපිට හරියටම බලා ගන්න පුළුවන් 81 19 725ට තිබිච්ච එකට රුපියල් 9ක් විතර වගේ ගෙවන්නේ. ඒ කියන්නේ ඒ ආසන්නයට ඇවිල්ලා තියෙන්නේ රුපියල් 2ක් පැනලා වාගෙන රුපියල් 2කටත් වැඩි. මම ඔය 81 වර්ෂයේ මම ආපහු ගන්නවා සිංගප්පූරුව පොඩ්ඩක් කම්පයර් කරන්න. අපි සිංගප්පූරුව පස්සේ කම්පයර් කරමු. රයිට් හරි. අපි ඉන්දියාවත් එක්ක කම්පයර් එකෙන් යමු. මොකද හොඳම දේවල් පහු වෙනකොටනේ. ඒ කියන්නේ අපි ඉන්නේ තැන කොතනද කියලා හරියටම දැනගෙන අපි පොඩ්ඩක් බලගෙන යන අවස්ථාව දෙමු. පොඩ්ඩක් හිතන්න අපි මොන වගේද පියවරෙන් පියවර එන්නේ කියලා මේ කතන්දරේ. එතකොට අපි දන්නවා 81 88 කාලේ ලංකාවේ ලොකු ප්‍රශ්න වගේක් තිබ්බා. ඒකම අපි අවුරුදු 30ක යුද්ධයකට බලපාලා හිටියා. ඒ අතර ඔබ දන්නවා මේ 98 99 කාල සීමාවක රටේ දේශපාලන ලොකු විපර්යාස සිද්ධ වෙච්ච කාලයක්. ඒ කාලේ කොහොමද මේ රුපියලයාගේ ඩොලරයකට සාපේක්ෂව? ඔව් 90 වගේ කාල වෙනකොට සාමාන්‍යයෙන් ඩොලර් එකත් ලංකාවේ රුපියල් 40 සීමාවට වගේ ඇවිල්ලා තියෙනවා. ඔව් රුපියල් 40 වගේ. එතකොට ඉන්දියාවේ තත්ත්වයක් චුට්ටක් ආපහු පල්ලහැට කියන්නත් බෑ. මධ්‍යස්ථ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මොකද හරියටම ඔය දැන් ඔය ඉන්දියාවේ තත්ත්වයත් ලංකාවේ තත්ත්වයත් ගොඩක් වෙනස් වෙච්ච පීරියඩ් එකක් තමයි ඔය 89 කියන කාලේ. මොකද හේතුව වෙලා තියෙන්නේ ඉන්දියන් රුපියල් ගෙවලා තියෙනවා 16යි මට 16යි 760ක් 65ක් වගේ ගාණක්. එතකොට මෙහි 40 වගේ රේට් එකේ යනකොට 40ට ආසන්නයි. 89 එන්නම් මම හිතන්නේ 36ක් වගේ තිබුණේ. ඒත් අර රුපියල් 2 සීමාවෙම තමයි හිටලා තියෙන්නේ මේ පීරියඩ් එක වෙනකොටත්. එතකොට අපි මම හිතන්නේ ඒ කාල සීමාව වෙනකොට අපි ගොඩක් වෙලාවට ගොනින් යන එක තමයි පටන් ගත්තේ. ටිකට් වල ගාන මට නිකන් ආසන්නවතෙන් මතකයි රුපියල් 250 300 වගේ තමයි මේ ඉන්දියාවට යන්න ගොඩක් වෙලාවට අපි ත්‍රිවැන්ද්‍රම් ගියා, ත්‍රිචි ගියා. ඒ ස්ටේෂන් දෙකට මේ කියන්නේ ඒ එයාපෝට් දෙකට ගණන් අඩුයි. ඒ නිසා එතන ඉඳලා චෙන්නයි වලට ට්‍රේන් එක යනවා නැත්නම් බස් එක යනවා. ඒ විදිහට ගියේ. ඇත්තටම ඒ කාල සීමාව ගන්නකොට ගොඩක් වියදම් පැත්ත ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් බැලුවොත් ලංකාවේ වියදමත් අඩුයි, ඉන්දියාවෙත් අඩුයි. ව්‍යාපාරික කියන්නේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට හොඳ කලදසාවක් තිබුණා ඒ පීරියඩ් එකේ. ඒ කියන්නේ 89 ඒ හරිය කාලේ. ඒ කියන්නේ එතකොට දැන් ඇත්තටම ඔබතුමාගේ ව්‍යාපාරය පහසු වෙනවා. මොකද ඔබතුමාට නිතරම ඉන්නවා සංචාරිකව ට්‍රැවල් කරන්න. ඔබතුමාගේ ආදායම් මට්ටමත් හොඳයි. මම ඇත්තටම එනකොට මම මේ මගේ ට්‍රැවලින් තමා කෙරුවේ මම ට්‍රේඩර් කෙනෙක් වශයෙන් වැඩ කෙරුවා. ඔය 80 මම ඇත්තටම ට්‍රැවල් පටන් ගත්තේ 98. නමුත් මම 74 ඉඳලා සංචාරය කරලා තියෙන ගොඩක් රටවල්. ඒකෙන් තමයි මම ඇත්තටම මගේ පළපුරුද්ද අරගෙන තියෙන්නේ. හැම දෙයක්ම දකින්නවා. දැන් අපි හිතමුකෝ දැන් මේ මාස දෙකට පස්සේ අපි ආයේ මාස දෙකක් පස්සට ගිහිල්ලා ආපහු දැන් යනකොට අද තියෙන තත්ත්වය මොකද හැමදාම බලනවා අපි. මොකද අපි සුළු පරිමාණයේ ව්‍යාපාරයේ යන නිසා හැම වෙලේම ඩොලර් එක ගැන සතේ ඉඳලා බලනවා. මොකද ඒක ඔලුවට දා ගන්නවා. ඒ මතක තමයි මේ මතකයේ සහ ඒ බලපෑමේ ප්‍රතිඵල තමයි ඔබතුමා මේ අද දවසේ මට කතා කරන්න ඇත්තටම මේ හැම වෙලාවෙම මට මේ සම්බන්ධ කතා කරන්න මම ඇත්තටම මේක සාමාන්‍ය අපි නූගත් කියලා කියන්නේ නැහැ. රේඩියෝ එකක් පත්තරයකින් කියන එක එහෙම නැත්නම් දේශපාලනඥයෙන් කියන එක පත්තරේ දාන එක වැටහෙන්නේ නැති කෙනෙකුට සරලව පොඩ්ඩක් මේ ඩොලර් එක කියන එක මම දැන් කතා කරුවේ ඇත්තටම ඉන්දියාව එක්කනේ අපි කතා කරන්නේ. එක්කම අපි තව කතා කරමු රංජිත් මහතා. අපි ඊළඟ තුරට යන්න කලින් දැන් අපි කතා කරා 90න් පස්සේ මේ සහස්‍රය කියන එකත් එක්ක ලොකු විප්ලවයක් වුණා ලෝකෙම. ලංකාවෙත් ඒක ලොකුවට කතා බහ කරා. ඒ වෙනකොට මේ 2000න් පස්සේ ඒ කියන්නේ 2005 වෙනකන් වගේ තත්ත්වෙ මොන වගේද මේ ඩොලර් එක කතා කරන්නේ? 2005 වෙනකොට රුපියල් 100 පැන්නනේ ලංකාවේ ඩොලර් එක 2005 වෙනකොට. මොකද මට ඊට මං චුට්ටක් ආපහු පල්ලහැට යනවා. මට මතකයි මම 1979 මාලදීවින ගියා. හැබැයි මේ මෑත භාගයක් වෙනකම් බලනකොට එදා අපි ඩොලර් එක මාරු කරපු ගානම වගේ තව මේ මාරු වෙන්නේ.
මේ ඒ රට ගන්නකොටත් ඒ ආසන්නයට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ හරිම විප්ලවීය තත්ත්වයක් තමයි තියෙන්නේ ලංකාවේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා. 2000 සනකොට ඩොලර් රුපියල් 100 පැනලා. 100 පැනලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මම හිතන්නේ 2005ට වෙනකොට 101කට ආසන්න වගේ ගිහිලා තියෙනවා. නමුත් ඒ වගේම ඉන්දියාවේ 2005 ගෙවලා තියෙන්නේ 44යි 750කට ආසන්න ගාණක්. එතකොට ලොකු ප්‍රශ්නයකට පැදී වෙනවා. මොකද හේතුව වෙලා තියෙන්නේ 44යි මේක කියන්නේ දැන් 2.25 සීමාවට විතර පත් වෙලා තියෙනවා 2005 වෙනකොට. අපි යමු ඊළඟ පියවර මෙහෙම කතා කරන්න ගියොත් එහෙම අපේ ඇත්තම ජනතාවට තේරෙනවා මේක විදිහට කතා කරන විදිය. දැන් අපි දන්නවා අවුරුදු 3ක යුද්ධයක් තිබ්බා. යුද්ධෙත් නිමා වුණා. ඊට පස්සේ හැබැයි මේ වෙද්දී යුද්ධ නිමා වෙලා වසර ගානකුත් ගෙවිලා. දැන් 2021 හැබැයි දැන් තමයි මේ ලොකුම අර්බුදේ. මම කලින් කිව්වා වගේ අර කීරි සම්බ කිලෝ එකේ ඩොලර් එකේ වටිනාකම දෙකම එකක් දැන්. බොහෝ විට. ඒ කියන්නේ 170 පයින්නවා. කීරි සම්බ කිලෝ එක සාමාන්‍යයෙන් දැන් 170යි ඒ වගේ රේට් එකට යනවා. එතකොට දැන් තියෙන අර්බුදය ගැන පැහැදිලි මොකද්ද ඇත්තටම අපි මේ රුපියල අප්‍රමාණ වීම ගැන කතා කරන්නේ ඇයි මෙච්චර පුන පුනා ජනතාව කැමති දැනගන්න මේක ඇත්තත් හැබැයි දේශපාලකයෝ සහ අර ඒගොල්ලන් සම්බන්ධ ආචාර්ය මහාචාර්ය මේ කතාව වහනවා. අපි දැන් මොකද්ද මේකට හේතුව? අපි දැන් මෙහෙම කතා කරමුකෝ. අපි දැන් ඉන්නවා අපි ග්‍රාමීය මට්ටමින් කතා කරමු. කුලි වැඩ කරන කෙනෙක් ඉන්නවා කියමුකෝ. එතකොට ඒ පුද්ගලයා අපි මෙහෙම හිතනවා අපි. එයාට හම්බෙන්නේ දවසට රුපියල් 25යි. නැත්නම් රුපියල් 50යි. එතකොට එයා අනිවාර්යයෙන්ම ගෙදර වියදම හදා ගන්න ඕන ඒ 25 හරි 50 හරි ඇතුලේ. සාමාන්‍ය වියුත් ඒකනේ. නැත්නම් අතිරික්තයක් අපි වියදම් කෙරුවොත් වෙන්නේ මොනවාද? වියදම් කරන්න අපි ගාව තිබුණොත් හොඳයි. නැතු ගියොත් මොනවාද? ණයට ගන්න වෙනවා. එතකොට අපි ණයකාරයෙක් බවටපත් වෙනවා. හැබැයි මේ ලංකාවේ මේ රට ඇතුලේ මේ ආර්ථිකය කඩාවැටීමේ ප්‍රධාන සාධකය වන්නේ හම්බෙන ආදායමට වඩා වියදම හදාගෙන තියෙනවා රජය විසින්. මේක චෝදනාවක් වශයෙන් මම ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ පැවතුණු සියලුම රජවල එක්කෙනෙකුට කියන්න බෑ හේතුව. මොකද හේතුව වෙලා තියෙන්නේ මම ඇත්තටම ගුවන් යාන ගැන කතා කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම එතනදී වුණාට පොඩ්ඩක් මම චුට්ටක් කතා කරනවා. මොකද මම එයා සිලෝන් ෆ්ලයි කරලා තියෙනවා. ඊට පස්සේ එයා ලංකාව ඇවිල්ලා තියෙනවා. ෆ්ලයි කරලා තියෙනවා. හොඳම මගේ ට්‍රැවලින් පීරියඩ් එක තියෙන්නේ එයා ලංකාව තමයි. ප්‍රයිවටයිස් කරන ශ්‍රී ලංකන් එයර්ලයින්ස් කරන්න කලින් ඒ හොඳම පීරියඩ් එක කියලා කියන්නේ මට මතක හැටියට සතියකට ෆ්ලයිට් 14ක් 15ක් විතර 15කට එහා පැත්තේ තිබුණා ඉංග්ලන්ඩ් වලට. ශ්‍රී ලංකන් මේ මොනවාද එයා ලංකා එක. එතකොට මේ ඔබතුමා සඳහන් කරන්නේ ඔබතුමා ලැබුව අත්දැකීම් එක තමයි ඉස්සර කරන්නේ. අනිවාර්යයෙන්ම නැත්තම් අත්දැකීම් සමග ඒවත් මගේ ඇත්තටම ප්‍රධානම වශයෙන් මේක තමයි. මම ඒ කතාව කතා කරන්නේ මොකද මම දන්න තරමට එයා ලංකා තියෙන කාලේ ප්‍රොෆිටබල්. හැබැයි ලංකා රජයක් විසින් තනියම පවත්වාගෙන ගිය ගුවන් සේවයක් නෙමෙයි. ඒක එමිරේටුත් සම්බන්ධ වෙලා තිබුණා. මොන හේතුවකට හරි ඒ පීරියඩ් එක මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් තිබුණා. දැන් නම් මං හිතන්නේ මට ඒක ගැන හරියටම කියන්න බෑ. මම පැත්තක් අරන් කතා කරන්න බෑ. හැම වෙලාවෙම නැෂනල් කැරියර් එකක් කිව්වහම මිනිස්සු ඒ පිළිබඳ අවධානය තියාගන්න ඕන. මේ අපේ රටේ නේ කියලා. මොකද මම ඊයේ පෙරේදා මම දැක්කා මේ රියැලිටි වැඩසටහනක ඒ කෝච් කෙනෙක් ඇඬුවා. අඬන්න හේතුව තමයි අර සින්දු කියපු අයගේ හැකියාව උපරිම තිබුණා. මට හරි ආඩම්බරයි මම ලංකාවේ ලාංකිකයෙක් කියලා කියන්නත් කියලා. ඒ කියන්නේ හරි ගැම්මක් ආවා. ඒ කියන්නේ අපිත් හැම වෙලාවෙම කැමති අපේ නැෂනල් කැරියර් එක අපේ ගුවන් සේවය කියලා යන්න. නමුත් දිගින් දිගටම ආපු ඔය යාලංකා දූප කාලෙම පස්සේ ආපු මේකත් වෙනස් වීමත් සමග ලොකු ඇත්තටම මම 98 ට්‍රැවල් පටන් ගත්තට පස්සේ අපිට උනත් ලොකු විශ්වාසයෙන් ශ්‍රී ලංකන් එක ගැන මිනිහෙකුට කතා කරලා කියන්න බෑ ටිකට් එක. මොකද ෆ්ලයිට් එකක් ඩිලේ වුණොත් මේවා කියන්න ඕනේ ඇත්තටම. ෆ්ලයිට් එකක් ඩිලේ වුණොත් පැය 4ක් ඩිලේ නම් කියන්නේ නැහැ. පැය භාගෙ ඩිලේ කරනවා. මොකද අර පැය 4 ඩිලේ එක වෙනකොට සමහර විට සමහර යාලයින් ස්නැක් එකක් හරි අරේන්ජ් කරලා මොන හරි ලොකුවට දෙයක් මෙයා කරනවා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය තිබුණා. පසු කාලෙක ඔය ලන්ඩන් ෆ්ලයිට් නැවැත්තුවා, මෙයා කෙරුවා, සීමා කෙරුවා. ඉතින් ගොඩාක් මේව වුණා. අනිත් එක මැනේජ්මන්ට් එකේ තමයි ලොකුම ප්‍රශ්නේ මම දකින්නේ. දැන් මට එයාලයින් වල අනිත් ඒවාල මම නම් කියන්න කැමති නැහැ. ගොඩක් එයාලයින් තියෙනවා ඉස්සර වෙලාවෙම එයාලගේ ටාගට් එක තමයි
ෆ්ලයිට් එක දුවන කොස්ට් එක හදාගන්න එක. කොස්ට් එකට ටිකට් ටික මොන විදියෙන් හරි විකුණ ගන්න එක තමයි එයාලගේ. ඉතින් නමුත් මේකේ එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. කිව්වොත් කිව්වා. 10 නම් 10 තමයි. 10න් එහා පැත්තට අඩු කරන්නේ නැහැ. මේ වගේ කාල සීමාවක් තිබුණා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට අපේ සංචාරක ගෲප්ස් හරි අපි වෙන ඒවට දාන්න ගත්තා. වෙන එයාලා අපිට බෙනිෆිට් එකක් දුන්නා. ඔය වගේ දිගින් දිගටම යන්න ගත්තා. ඉතින් කඩා වැටීමට ප්‍රධාන සාධකය මැනේජ්මන්ට් එක පැත්තේ තියෙන දුර්වලතාවය තමයි. ඩොලර් එක ගැන අපි කතා කරන්නේ. එතකොට මේ කඩා වැටීම දුර්වලතාවය තමයි මේ පැවති රජය. අපි එතනින් තමයි අනිවාර්යයෙන්ම ඒක තමයි. එතකොට දැන් අපි 2005 ගැන කතා කරුවානේ. ඊට පස්සේ 2010 විතර වෙනකොට 10 වෙනකොට තත්ත්වය තවත් කොටසක් වෙනස් වුණා. 2010 විතර වෙනකොට මං හිතන්නේ ලංකාවේ ඩොලර් එකේ තත්ත්වය ඉතාමත් බැරෑරුම් තත්ත්වයට ගියා මං හිතන්නේ. 113ක් වගේ තමයි මට මතක හැටියට මගේ ඩීටේල්ස් එක්කලා. ඔව් 110 12 සීමාවට ගියා. එතකොට ඒකත් හැබැයි බලනකොට ටිකක් ලොකුම වෙනසක් නෙමෙයි. ආපහු මේක වැඩි වෙන්න ගත්තේ 2015 විතර වෙනකොට. 2015 වගේ වෙනකොට 135 40 සීමාවට ආවා. එතකොට ඊට පස්සේ ආපු අවුරුදු 5 ඇතුළත තව කීයක් වැඩි වෙලා තියෙනවද? රුපියල් 65ක් 70ක් වැඩි වෙලා තියෙනවා. නමුත් අපි ඉන්දියන් රුපියල ගත්තාම 2015 වගේ වෙනකොට 65 සීමාවේ තමයි තිබුණේ. 65 සීමාවේ තිබිච්ච එක අන්තිමටම හොඳටම වැඩි වෙගෙන එනකොට 75ට 76ට වගේ ගියා. ඒත් හැබැයි පර්සන්ටේජ් එක එක්ක බලපුවම ලොකු වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. අපි යමු දැන් ඊළඟ කතාවට. මේ පරණ කතාවක් ඉස්සර දැන් ගොඩාක් රටවල් අපි කතා කරා සිංගප්පූරුවේ ජනාධිපතිවරු හිතන් ඉඳලා තිනවා මේ සිංගප්පූරුව ලංකාව වගේ කරන්න ඕන කියන කාරණාව. ඊටට ගේන්න ඕන කියලා. හැබැයි දැන් අපේ පාලකෝ කියනවා අපි අපේ රට සිංගප්පූරුව බවට පත් කරනවා කියලා. මේ ඩොලර් එකේට සාපේක්ෂව වෙනස සිංගප්පූරුවගේ රට එක්ක අපි ඔබතුමාරික වගේ සංස්කෘතිය දැන් කොහොමද තත්ත්වය කියන්නේ ඒක නම් ඇත්තටම මම සෝචනීයයි කියන්නේ ඉතාමත් දුකයි. ඔව් දුකයි. ඉතාමත් දුකයි. මොකද මම පළවෙනි වතාවට 1981 යනකොට ගුවන් සේවා වැඩ කෙරුවා පාකිස්තාන ඉන්ටර්නැෂනල් ගුවන් සේවය ගියා සිංගප්පූරුවට ලංකාව හරහා. එතකොට ඊට අමතරව සුවිසයා තිබුණා. සුවිසයා පොඩ්ඩක් ඊට පස්සේ වෙන්න ඇති මේක තිබුණා. එයා ප්‍රාන්ස් එක තිබුණා. එතකොට ටිකට් එක සාමාන්‍යයෙන් රුපියල් 5600 5700ක් වගේ ගාණ තමයි අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක තිබුණේ ඉකොනොමි ක්ලාස් එකේ. හැබැයි අනිත් එක ආවෙත් දැන් එතකොට කල්පනා කරන්න ලංකාවේ ෆ්ලයිට් එකක් ටච් කරලා සිංගප්පූරු යනවා කියලා කියන්නේ ලංකාවේ හොඳ සෙන්ටර් එකක් වශයෙන් තියෙන්න ඇති කියන මතේ තියෙනවනේ. කියන්නේ ටුවරිස්ලා එන නිසානේ ඒ ෆ්ලයිට් එකක් නැත්තම් ප්‍රංශෙන් ලංකාවේ මිනිස්සු ඔච්චර ඇවිල්ලා මෙහෙ බහින්න තත්ත්වයක් නැහැනේ. ටුවරිස් පැත්ත හොඳටම තියෙන හින්දා. එතකොට ඒ කාල සීමාව තුළ ලංකාවේ ඩොලර් එක මං හිතන්නේ තිබුණේ 81 තිබුණේ. ඔව් 81 19.25නේ. එතකොට 81 සිංගප්පූරුවේ ගෙව්වා 2.711ක්. 2.711ක් ගෙවලා තියෙනවා. එතකොට මම හිතන්නේ අපිට ඩොලර් එක ගාණ ඉතාමත් අඩුයිනේ. සිංගප්පූරු ඩොලර් එක 2.11 කියන්නේ ඔය එයාලත් ඔය අවධිය පොඩ්ඩක් චුට්ටක් පල්ලෙහා වුණු අවධියක් තමයි සිංගප්පූරුව. එතකොට මම 81. එතකොට මට මතකයි අපි නැවතිලා හිටපු තැන ලංකාවේ කෙනෙක් මේ රෙසිඩන්ස් එකක් එයා ඔය පාටිෂන් ගහලා කාමර වෙන් කරලා තියෙනවා ඒ සීනෑ ෆෑන් දාලා. ඉතින් හරි අඩු ගාණක් ගන්නෙ සිංගප්පූරු ඩොලර් 15ක් වගේ දවස්වල අපෙන් charge කරුවේ. ඊට පස්සේ ක්‍රමක්‍රමෙන් දිගටම යනවනේ. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස්. ටර්මිනල් එක එයාපෝට් එකේ 2 වුණා 3 වුණා 4 වුණා ඔහොම වෙනස් වෙලා ගියා හැම දෙයක්ම. එතකොට දැන් අපි පල්ලහැට ගිහිල්ලා බැලුවොත් මැලේසියාවත් එක්ක තමයි සිංගප්පූරු ගවර්න්මන්ට් එක තිබුණේ. ඒ කියන්නේ එක රටක් හැටියට තමයි මෙයා වුණේ. මොකද පාවිච්චි කරුවේ එක ඩොලර් එක වාගේ එක මේකට. නමුත් කාලයකට පස්සේ යාලා ඒත් 70 ගණන් වල මම හිතන්නේ. යාලා වෙන් වුණානේ. වෙන් වුණායින් පස්සේ තමයි සිංගප්පූරු වල හැම දෙයක්ම හැම ඩෙවලොප්මන්ට් එකක්ම පටන් ගත්තේ. සීග්‍රෙන් දියුණු වුණා. ඔය 81 සීමාව විතර වෙනකොට ලොකුවට දියුණු වෙලා නැහැ. නමුත්
හැබැයි යාලා අනිත් එක කියන්න ඕන විදුලිය වතුර දෙකම ගන්න මැලේසියාවෙන් සිංගප්පූරු වලට. එතකොට ඒවටත් වියදම් කරනවා ඒව නෑ. අනිත් එක විනාඩියක්වත් මම එකම දවසක්වත් මගේ ලයිෆ් එකේ ඔය ට්‍රැවල් කරලා තියෙන කවදාකවත් පවර් නැතුව ගිහිල්ලා නෑ. වතුර නැති වෙලා නෑ. පාරක් හදනවා නම් රැයට තමයි හදන්නේ. හැන්දෑව 6 මෙහෙම බලමුකෝ අපි හැන්දෑව 6 විතර අපි යනවා යන පාර වලවල් ගොඩවල් එහෙම නෑ. මං කිව්වේ එහෙම තිබුණා කියලා උදේ බලනකොට අලුත් කාපට් එකක් දාලා හදලා තියෙනවා. මොකද හැම දෙයක්ම හරි ක්වික් කරනවා සහ මිනිස්සු වැඩ කරන මිනිස්සුන්ගේ පැත්ත තියෙනවා. මම තව පොඩි දෙයක් එකතු කරන්න ඕන මෙතන ලංකාවේ මිනිස්සුන්ගේ දුර්වලතාවයක් මේවට පොඩි වගකීමක් දරන්න සිද්ධ වෙනවා. 5ක 10ක වගේ හරි අනිවාර්යයෙන්ම ඒක පිළිගන්න ඕන. මොකද අපේ ආකල්ප සහ අපේ දායකත්වයේ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. විනය විශේෂයෙන්ම අපේ විනය මොකද දැන් අපි බලපුවම මේ මොකද මම ට්‍රැවල් කරන අවස්ථාවලම දැකලා තියෙන සිද්ධි තියෙනවා ගොඩක් වෙලාවට අපේ පුද්ගලයන්ට සමහර කොට්ටාසයකට දන්නේ නැති එක වෙන දෙයක්. දැනගෙන කරන වැරදි ගොඩක් තියෙනවා. සමහර විට ෆ්ලයිට් එක ඇතුලේ බීලා කෑ ගහන කේසස් එනවා. බහුතරයක් නෙමෙයි බොහොම සුළුතරයක් ඔය අතර ඉන්නවා. එතකොට ලංකාව ඇතුලේ ගත්තාම අපි ගොඩාක් වෙලාවට දැන් අපි හිතමුකෝ 1990න් පස්සේ වගේ ඉපදිච්ච අය ගොඩක් වෙලාවට ඉන්ස්ටන්ට් මුදල් ඉපීම සඳහා හරි පහසු මඟවල් හොයනවා. එතකොට ලංකාවේ සංවර්ධනයේ පැත්තට පොඩි ඇනහිටීමක් සිද්ධ වෙනවා. දැන් වැඩියෙන්ම ගත්තොත් ඇත්තටම දැන් 3 wheel බලන්න 3 wheel එළවණු කට්ටිය ගත්තාම ගොඩක් වයස අඩු කට්ටිය. මහන්සියක් නැහැනේ. හරි ස්මූත් එකේ කරන කන්නේ ජොබ් එක. මහන්සියල කරන ජොබ් වලට හරි අමාරුයි. ඉතින් ඕකත් බලපානවා මේ මෙතන ඒක අනිවාර්යයෙන්ම බලපානවා ඒක. අපි මේ පැත්ත ගැන කියන්න ඕනේ දැන්. ඔව් අපි ආපහු යමු. එතකොට දැන් අපි මම 1981 ගියා ඒ විදිහට දැක්කා. ඔහොම 81 82 83 ඔහොම ඇවිල්ලා. දැන් මම අවසාන වශයෙන් මට ඇත්තට මේ යන්න හම්බුනේ 2019 අන්තිමට තමයි 20ත් යන්න හම්බුනේ නැහනේ. 20 මැලේසියා ගිහිල්ලා ආවා. 19 අන්තිමට යනකොට ඉතින් සම්පූර්ණ වෙනස් කියලා කියන්නේ ගිය පාරවල් වල ඒ කියන්නේ මම මේක නිතරම දකිනවා කියන්නේ මම 81කට පස්සේ දිගටම ට්‍රැවල් කරනවානේ. දිගටම ට්‍රැවල් කරද්දී මම මේ කියන කතාව මම යනකොට වෙනස් වෙලා තිබුණා කියන එක නෙමෙයි. දවසින් දවස වෙනස් වෙලා මම ආපහු 81කට ගිහිල්ලා බැලුවොත් සම්පූර්ණයෙන්ම වෙනත් ලෝකයක් තමයි මේ විලා තියෙන්නේ. ඔව්. ඩොලර් එකේ ශක්තිමත් වීම කොහොමද සිංගප්පූරුවේ? ඒකත් අතිභයානක කතන්දරයක්. සිංගප්පූරුව 2.11ක් 2.10ක් ගෙවපු ඩොලර් 80 ගණන් වල ගෙවපු එක එයාලා දැන් ගෙවන්නේ 1.35යි. ඒ කියන්නේ පුදුම ශක්තිමත් භාවයක් ඇති වෙලා තියෙනවා ඩොලර් එක පිළිබඳව. එතකොට ඒකත් එක්ක බලනකොට මේ වෙනකොට ලංකාවේ 200 පැනලා යනවා කියන්නේ ඩොලර් එකක්. ඉතින් හරිම ඛේද ඉතාමත් බරපතල තත්ත්වයක්. මේක තේරෙන භාෂාවෙන් අපි මේ කියන එක තමයි මිනිස්සු අවබෝධ කරගන්න ඕනේ. ඒකට දැන් තව මෙහෙම ගැට ගන්න හිතුණා මේක දැකපු දෙයක් අහපු දෙයක් තමයි ඔබතුමා එක්ක ෂෙයා කරලා ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණාව දැනගන්න ඕමනයි. දැන් සමහර අය දාන තර්ක තමයි මේක. සමහර අය කියනවා අපේ රටේ තමයි දැන් මේ පාන් ප්‍රශ්නයක් තියෙනවනේ. අපේ රටේ තමයි පාන් ගෙඩියක් රුපියල් 50-60 දෙන්න පුළුවන්. වෙන රටවල එහෙම දෙන්න බෑ. ඒගොල්ලෝ ලොකු කොස්ට් එකක් දරනවා. අපි රජය යම්කිසි පාඩුවක් රජයට ඒ පාඩුවරන් තමයි අපි පාන් ගෙඩිය 50-60 දෙන්නේ. පෙට්‍රල් ටික උනත් 135ට දෙන්නේ අපි පාඩුවක් දරාගෙන. ඇත්තද මේ කතාව? දැන් මෙහෙමනේ ප්‍රශ්නේ තියෙන්නේ. පාඩුවක් එයාලා දරා ගන්නවද නැද්ද කියන එක අපිට හෙලිදරව් වෙලා නැහැ මේ වෙනකම්. නමුත් මට එක දෙයක් කියන්න පුළුවන් කවුරු හරි කිව්වොත් වෙන රටක පාන් ගෙඩියක් 450යි කියලා ඒ රටේ ගෙවන මිනිසුන්ට ගෙවන සැලරි එකකට සාපේක්ෂව ඒක ලොකු ගාණක් නෙමෙයි. දැන් මෙතන වැඩේ වෙලා තියෙන්නේ මෙහි පාන් ගෙඩිනේ ඇත්තටම තියෙන්නේ. දැන් රුපියල් 60ට තිබිච්ච එක 50 කෙරුවයි කියලා කියන්නේ අර ටිකක් දිගට තිබිච්ච එක තව පොඩ්ඩක් කොට කරලා ග්‍රෑම් 450ක් දුන්නා නෑ 400 නෙමෙයි දැන් ඕන තැනක මම බය නැතුව කියනවා රුපියල් 50ට දෙන පාන් එකක් කිරලා බලන්න ග්‍රෑම් 300ක් මැක්සිමම් 350ක් තියෙයි. ඒක මම කවුරු හරි කිව්වොත් නෑ 400ක් තියනවා කියලා ඒක කීයටවත් පිළිගන්නේ නැහැ මම. ට්‍රැවල් විත් රංජිත් වීඩියෝ එක බලන් ඉඳලා කවුරු හරි පාන් ගෙඩියක් කිරලා එහෙම හෙට වීඩියෝ එකක් දාලා තිබ්බොත් එහෙම මොකද කරන්නේ පුතු? හරි ඉතින් හෙට විතර විකුණයි සමහර විට. මොකද වැඩ වෙලා තියෙන්නේ පෙටි වලයි බණිත් බඩු වලයි කොස්ට් එකත් එක්කලා දෙන්න බෑ. ඒක හරි. ඒක තමයි සත්‍ය කතාව.
හැම එකක්ම තියෙනවානේ. මොකද දැන් මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ ජන කොට්ටාස කිව්වහම පොහොසත්, මධ්‍යම, දුප්පත් කියලා කොට්ටාස තුනක්. නමුත් මේ රට ඇතුලේ ට්‍රීට් කරන්නේ කොට්ටාස දෙකටයි. ඒ මොකද්ද? ධනපති පන්තිය සහ දුප්පත් කට්ටිය. මධ්‍ය පරිමාණ කියන මිනිහා හිර වෙලා ඉන්නේ හැම තැනම. ඒ කියන්නේ මේ මිනිහට එළියට එන්න බෑ කවදාකවත්. මධ්‍ය පරිමාණ කෙනාට. ව්‍යාපාරික පැත්තෙනුත් එහෙමයි. දැන් බලන්න මම එක එක ආයතන වලට චෝදනා කරනවා නෙවෙයි අපි ව්‍යාපාරයක් පටන් ගත්තොත් එහෙම ඉස්සර වෙලාම අපිට එන ડોකියුමන්ට් එක එන්නේ සමහර විට 200 ආදායම් එකේ. ඒක වුණත් බලන්න දැන් හැම විදියටම බැලුවොත් අපිට හොඳට දකින්න අපිට කියන්න බෑ. දැන් ඔය මොනා හරි තව එක කෙනෙක් කතා කරලා කියනකොට ඒ මිනිස්සුන්ගේ ලැබීමයි ආරයාගේ නොලැබීම මෙයාගේ නොලැබීම ඒව ඔක්කොම කතන්දර ඇත්තටම. සමහර විට මේ මිනිස්සුන්ම පල්ලෙහාට දාන්නේ මෙතනින්මයි. දැන් මේ දවස්වල බලන්න දැන් ඔය එක වෘත්තිවල වල ඉන්න සමහර හැට වෘත්තිය කරගන්න බෑ. දැන් අපේ ට්‍රැවල් කියන එක කතා කරනවා විතරනේ. ඔව්. මේක ඇත්තටම මේක වැටීම පටන් ගත්තේ අපි පිටරට සංචාර කරන ලෝකල් කරන ඒ දෙකම කරනවා. මේ වැටීම පටන් ගත්තේ අප්‍රේල් ප්‍රහාරයෙන් පස්සේ. දැන් අවුරුදු දෙකක් අදට අවුරුදු දෙකක් නේ දෙයියනේ. ඔව්. අවුරුදු දෙකකට මොනවද වෙලා තියෙන්නේ? අවුරුදු දෙක ඇතුළේ ඕනනම් මේ අවුරුද්දට කරපු වලින් 100ට එකක් කරලා ඇති ඕනනම් අවුරුදු දෙක ඇතුළේ. එතකොට කවදාවත් බෑනේ. ඒ තියෙනවා දැන් මං ගාවට එන මිනිස්සු අපේ සමහර දේවල් වලට මිනිස්සු කතා කරනකොට දැන් වැඩපොළවල් අරවා මේවා ගත්තාම හැම එක්කෙනාම ඉන්නේ අපිම දැන් හිර වෙලානේ ඉන්නේ. ඔව්. බැංක් වලින් කෝල් කරනකොට මොනවද උත්තර දෙන්නේ කියන මට්ටමේ දැන් ඉන්නේ. මොකද මේවට හරි ප්‍රතිකර්ම නැහැ. දැන් මිනිසුන්ගේ දුර්වලතාවක් තියෙනවා. දැන් වැඩේ වෙලා තියෙන්නේ දැන් බලන්න අපි මාතෘකාවෙන් පිට යනවනේ. මම දෙයක ගැන කතා කරුවා. දැන් ලංකාවේ නීති තියෙනවා කම්කරු නීති කියලා. EPF ගෙවලා නැත්තම් ව්‍යාපාරිකයට විරුද්ධව නඩු දානවා. එතකොට මේ මිනිහා වැඩට එන්නේ නැතුව වෙලාවට එන්නේ නැතුව වැඩට එන්නේ නැතුව එතන හිර වෙච්චාම මොකද්ද වෙන්නේ තත්ත්වය? ඒවට කිසිම නීතියක් නැහැ ලංකාවේ. කටවහගෙන ඉන්න ඕන. වැඩ කරන ඕන මිනිහෙකුට එතන වැඩි පඩියක් කවුරු හරි දෙන්නම් කිව්වොත් දාලා යන්න පුළුවන් කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් ඕවත් එක්ක කවදාකවත් එතකොට ඒ මිනිහගේ තත්ත්වය මිනිහා උසස් කරගන්නවා. මට ඕන වෙලාවක යන්න පුළුවන් මෙතනින්. අර මිනිහා අමාරු වෙනේ එතකොට. ව්‍යාපාරිකයා අමාරුයි. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හැමදේම ඉවරයකට හැදෙන්න ඕන සෑහෙන අනිවාර්යයෙන් විය යුතුයි. වියුතු දේවල් බොහොමයක් තියෙනවා ඇත්තටම. මිනිස්සු හැදෙන පැත්ත තමයි පළවෙනිම දේ විය යුත්තේ. විනය නේද? විනය හැදෙන එක. විනය හැදෙන්නේ නැතුව මට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා අපි කරන වෘත්තිය ඇතුලේ. නමුත් අපේ මාතෘකාව සිංගප්පූරුවේ තත්ත්වය අපි කතා කරේ. සිංගප්පූරුවේ තත්ත්වය ඇත්තටම මේ අපි ගැන කතා කළා අපි අර ආහාර පාන වල මිල සම්බන්ධව පාන් කතන්දරේ ඇත්තටම පාන් වල තත්ත්ව ගැන කතා කරුවොත් දැන් මේ පහුගිය දවස්වල දැන් කියන්න වෙනවා ඔක්කොම වැරදිනේ මේ ඔය පොල් තෙල් සම්බන්ධ කේසස් තිබුණානේ. දැන් මොනවා වෙතත් මම අහලා තියෙන තත්ත්වය හැටියට ඉන්දියාවේ හාල් වල ගල් තිබුණොත් කඩේ සීල් තියෙනවා. ආයේ මොකුත් කතාවක් නැහැ ආයේ. දැන් මෙහි වැඩේ වෙලා තියෙන්නේ මේවා පරීක්ෂණ පවත්වනකොට සමහර විට අර මිනිහෙක් මැරිලා ඒ මිනිසුත් නැහැ සමහර විට වෙන පාර්ශවයක් ඉඳලා තමයි නඩුව කතා කරන්නේ. ඒ කියන්නේ අර ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම නම් කියන්නේ නැතුව මා එක්ක සංචාරයක් ගිය අපේ ගමේම කවවත් නම් කියන්න මම කැමති නැහැ. එක දවසක් උඩේ හොටෙල් එකෙන් එළියට ඇවිල්ලා කෙල ගැහුවා. හෙල්ත් මිනිස්ට්‍රි එකෙන් ඇවිල්ලා මෙයාට $300 ෆයින් කෙරුවා. දඩකොලේ ලියලා දුන්නා. මෙයා කිව්වා මට පොඩ්ඩක් සෙම ගතිය තියෙනවා මම ඒක නිසා කියලා ගැහැවේ. කරන්න දෙයක් නැහැ. ඔව් ලෝය කෙනෙක් අල්ලලා උසාවිය කතා කරන්න කිව්වා. දැන් මෙහෙ නෑනේ අනේ. මෙහෙ මූණට කෙල ගැහුවත් වැඩක් නෑනේ මේ. ඇත්තටම ඒක හරි ඒක. ඉතින් මාතෘකාවෙන් පිට යාම නෙමෙයි මේ එක එක එනකොට මෙයා කතා කරනවා. ඉතින් ඇත්තටම දැන් සිංගප්පූර වල එයාපෝට් එක මම හිතන්නේ අවුරුදු ගානක් දිගින් දිගටම ලෝකේ ලස්සන එයාපෝට් එක වුණා. එතකොට ඇතුලේ මිනිහෙකුට පහසුකම් කියන එක උපරිම. ට්‍රාන්සිට් ෆ්ලයිට් වොස්රූම් දාරාද මේවා දේ පැති කතා කරන්න දෙයක් නැහැ. හැබැයි එක දෙයක් තියෙන්නේ වෙනසකට තව වෙනසක් තියෙනවා ලංකාවේ අපි එයාපෝට් එකයි මේකයි අරගෙන බලමුකෝ. සිංගප්පූර් එයාපෝට් එකේ කවුරුත් මේ බාත්රූම් එක ඇතුළේ සුද්ධ කරන මිනිහා මේ අපිට ටිෂු එක ගෙනත් දුන්න කියලා සල්ලි ඉල්ලන්නේ නැහැ ලංකාවේ වගේ. හරිද? ලංකාවේ හැම මිනිහෙක්ම ඒක මම දන්නේ වැරද්ද කොතනද තියෙන්නේ කියලා හැම මිනිහෙක්ම වැඩක් කරනකොට
එයාට හම්බෙන ගාස්තුවට අමතරව කීයක් හරි දෙය කියන බලාපොරොත්තු ඔළුවේ තියන් තමයි වැඩේට බහින්නේ. මං හිතන්නේ ඒකට හේතුව සමහර විට ඔහු ගන්න පඩිය ප්‍රමාණය නොවෙනවා ඇති. සමහර විට හොරකම පුරුදු වෙලා තියෙන හොරකම කියන එක සහ නෑ මේක පැවතෙන එකන්නේ. මේක දිගටම පැවතෙන එකක්. ඒ කියන්නේ දැන් ප්‍රයිවට් බස් එකක මොකද අපි මට අහුවෙලා තියෙනවා මම එක කාලෙක සමහර වෙලාවට රුපියල් 50ක වල 100ක වල මේ අර අතේ තියාගෙන ඉන්නකොට අහුවෙන හින්දා මේ නමල හක්කේ දා ගන්නවා. සල්ලි. ඒ කියන්නේ හොරකම ආවේනික වෙලා ලංකාවට. ඒක දිගටම යනවා. මොකද ඕවා නවතිනකම් මේක වෙන්නේ නැහැ. මොකද මේ මම දැන් අද දැක්ක පරණ වීඩියෝ එකක් තමයි මේ FB එකේ දැක්කා. මේ ලංකාව ඇතුලේ ලංකාවේ සිටුේෂන් එක ඇත්තටම. මොකද මේකෙන් කතා කරන්නේත් අපිට මේ ලංකාව ඇතුලේ හම්බෙන ආදායමට වඩා වියදම් හදාගෙන තියෙන ඒකින්ද කවදාවත් ඒක අඩු මාසෙන් බැලන්ස් වෙනකන් රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ කියලා. ඉතින් මේක අපිට කියන්න කෙනෙක් නැහැ ඇත්තටම. එතකොට දැන් බැරි වෙලා ඔබතුමා දැන් ගොඩක් චෝදනා කරානේ යම් කාරණාවලදී. කවුරුහරි කිව්වොත් එහෙම මේ ප්‍රශ්න වලට හේතුව මේ කොවිඩ් වල බලපෑම කියලා පහුගිය අවුරුද්දේ නෑ මෙතන මෙහෙමනේ දැන් ඒ වෙනකොටත් මේ රටවල් වැහිලා මේ සිටි ට්‍රැවල් කරන්න ඒ රටවල් ඇරලත් නෑ. එහෙම කවුරුහරි කිව්වොත් එහෙම නෑ එහෙම මෙහෙමයි වැඩේ තියෙන්නේ. මොනවා හරි දැන් අපේ පුද්ගලිකව ගත්තොත් අපේ වැරදි තියෙනවා. අපි සමහරවිට අපේ ව්‍යාපාර ගොඩනගන්න අපේ දරුවෝ වෙනුවෙන් අරේ මේ කියලා අපේ අතිරික්තයක් අපි ඉතුරු කරගන්න නැතුව හැමදේම වියදම් කරලා අපි දැන් පසුතැවිලි වෙනවා. මොකද මම ඉතුරු කරන් තිබුණා නම් අද මට මේ වෙලාවේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියලා. මොකද කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑනේ. එතකොට ඒ තත්ත්වය තියෙනවා. ඒ වගේ තමයි රටවල් මම හොඳටම දන්න දෙයක් තමයි සිංගප්පූරු කියන රට අපි කතා කරනකොට මෙතන ගත්තොත් එයාලයින් එක ඒවියේෂන් එක මොකද මම අහලා තියෙන දෙයක් තමයි ඒක අවුරුද්දක අතිරික්තයක් තිබිලා මිනිසුන්ට ගෙවුවයි කියලා. හැබැයි මම දන්නවා හැම අවුරුද්දෙම 9 month වලින් ඒ කියන්නේ මාස 9න් අවුරුද්දේ ටාගට් එක එයාලා පහු කරනවා. එතකොට මාස 3 අතිරික්තයක් එයාලා ගාව ඉතුරු වෙලා තියෙනවා නම් එයාලට ඉදිරියට තව අවුරුදු 4-5ක් හරි ඒව නඩත්තු කරන් යන්න පුළුවන් තත්ත්වෙට තියෙනවා. ඒක තියෙනවා ඒක මගේ මේ විශ්වාසයක් වශයෙන් තමයි මම කියන්නේ මට 100%ම කියන්න බෑ නමුත් මේ වෙනකොනුත් නිකන් රට අරින පාටක්වත් පෙන්වන්නේ නැහැ සිංගප්පූරු වල නමුත් එයාපෝට් ඇරලා තියෙනවා ට්‍රාන්සිට් පැසෙන්ජර්ස්ලා යනවා සිංගප්පූරු එයාලයින් ෆ්ලයිට් එක යනවා ඉතින් ওই රටේ තත්ත්වය ඕක තමයි දැන් මෙතනත් මෙහෙත් අපේ දැන් කොවිඩ් වලට විනිරෝධායන වෙන එකට දවස් 7 කරලා තියෙනවා මේවා අරින්න ඕන මේවා ඇරලා හැබැයි මිනිස්සුන්ගේ විනය මිනිස්සු පවත්වාගෙන යන්න ඕන. ඒක නැතුව සහ මේ ඒ පැත්ත කියන්නත් බෑ මේ මම හොඳටම දන්න කෙනෙක් මේ එක පැත්තකින් කනගාටුයි හරියට මේ ලංකොටු ප්‍රදේශයේ කියන්නේ මායික බොහොම කිට්ටු ආශ්‍රය කරන කෙනෙක්. එයාලා වැඩ කරන ෆැක්ටරි එක කට්ටියව කොවිඩ් කියලා මෙයාලව නිරෝධායනය කරුවා ගෙදර. අද තමයි යාගේ දවස් 14 අන්තිම දවස මම හිතන්නේ. ඊයේ දෝ කොහෙද තමයි PCR කරලා තියෙන්නේ. එතකොට පොසිටිව්. දැන් ඒවා ඇත්තටම මොන විදියෙන් හරි ඉක්මන් කරන්න ඕන. මම දන්නේ නැහැ මේවට තියෙන බාධක මොනවද කියන එක. මොකද අපිට කතා කරන්න බෑ ප්‍රයිවට් තැනක කරන්න පුළුවන් නම් ගවර්න්මන්ට් එකෙන් ඒක කරන්න බැරි ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපුරුවට තියෙනවනේ නම් ලෝකේ කරන්න පුළුවන් ආසිරිකේ කරන්න පුළුවන් 7000යි ගන්නේ 7500යි නිකන් කතාව කියනනේ ඩෝංගාලා. ඉතින් ඒකත් එක්කලා දැන් මේවා දැන් ඒ රට ඇරියාම ඔය තත්ත්වෙපත් වෙන තත්ත්වෙට මුණ දෙන්න රජය සූදානම් වෙන්න ඕනේ ඉතින් ඇත්තටම. ඒක කාටවත් මොනවත් කියලා හරියන්නේ නැහැ. මොකද මේ රජයේ ඇත්තටම වගකීම සහ අනිවාර්යෙන් විය යුතුයි ඒක. මොකද ඒකට යාලා බැඳිලා තියෙනවා. අනිත් එක මේ රණ්ඩු කරන්නවත් මේ ගිහිල්ලා කාලා බීලා එන්නවත් නෙමෙයිනේ මේ එයාලා බැඳිලා තියෙන්නේ ඇත්තටම අනිවාර්යයෙන්ම එයාලා දිවුරුම් දෙන වෙලාවල් වලට එයාලා කියනවානේ අපි මෙහෙම යෝජිත අපිට කරන්න බැරි නිසා තමයි අපි එයාලා වෙතෙන්ට යවලා තියෙන්නේ හොඳයි අනිවාර්යෙන් තියෙනවා එහෙනම් අපි සෑහෙන වෙලාවක් මම හිතන කතා බහ කරා දවසේ travel with රංජිත් එක අපිට තව දේවල් ගොඩක් කතා බහ කරා තියෙනවා අවසාන වශයෙන් මේ කරුණ කොම ගලපලා පුංචි දෙයක් එකතු කරන්න පුළුවන් ඔබතුමාලා දවසේ. ඔව් මම ඇත්තටම මේ දැන් අද කතා කරුවේ අපි ලංකාවේ සිංගප්පූරුව ඉන්දියාවත් එක්කලානේ. ඩොලර් එක සම්බන්ධව කතා කරුවේ. ඇත්තටම ඩොලර් එක ගැන පැත්තකට දැම්මත් දැන් ඇත්තටම සිංගප්පූරුව වගේ රටක් දියුණු වෙලා තියෙන ආකාරය බලපුවම ලංකාව
ඊට වඩා හොඳට තිබිච්ච රටක් ඇයි ආපහු මේ අගාධයට ආවේ කියන එක මිනිස්සුන්ට තීරණය කරන්න තියලා මම අද නිස්සබ්ද වෙනවා. හොඳයි එමුනම් අපි නැවතත් මුණ ගැහමු travel with රංජිත් එක්ක.